ඩිජිටල් කියන එක මේ කාලේ නිතර ඇහෙන වචනයක් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ඉස්සර වගේ ෆිල්ම් කැමරා වෙනුවට ඩිජිටල් කැමරාස් පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් මේ මගේ අතේ තියෙන ඇනලොග් උෂ්ණත්වමාන වෙනුවට අපි ඩිජිටල් උෂ්ණත්වමාන පාවිච්චි කරනවා. වෙන එකක් තියා කාලෙකට ඉස්සෙල්ලා ලංකාවේ ඩිජිටල් ඇතුළේ පහසුකම් අමාත්‍යාංශිකුත් හැදුවා. අපි අද බලමු මොකක්ද ඇත්තට මේ ඩිජිටල් කියන්නේ කියලා සහ අමාත්‍යාංශයක් හදන්න තරම් ඩිජිටල් කියන එකේ ඇති වැදගත්කම මොකක්ද කියලා. ඔයගොල්ලෝ හැමෝම වගේ ඉස්කෝලේදී ඉගෙනගෙන නැති නේද? ඩිජිටල් කියන්නේ ඉලක්කම් පාවිච්චි කරලා එහෙමත් නැත්නම් අංක 1.0 විතරක් පාවිච්චි කරලා මොකක් හරි ඩේටා එකක් සේව් කරනවා කියලා. අපි අද බලමු කොහොමද මේ ඇත්තටම 1.0 විතරක් පාවිච්චි කරලා ඩේටා සේව් කරන්න කියලා. උදාහරණයක් විදිහට මේ ඉමෝජි එක අරගෙන බලමු. අපි බලමු මේ ඉමෝජි එක අපි 1.0 විතරක් පාවිච්චි කරලා සේව් කරගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ පින්තූරේ සමාන කොටස් වලට බෙදා ගන්නවා. උදාහරණයක් විදිහට මම මේක එක පැත්තකට කොටු වට ගානේ කොටු 64කට බෙදා ගන්නවා. ඊට පස්සේ අපි එක එක කොටුවේ පාට අනුව එකට අංකයක් දෙනවා. මම මේකෙදි සුදු පාට නම් අංක 1ක් කළු පාට නම් අංක 0ක් දෙනවා. අපි පළවෙනි කොටුව බැලුවොත් ඒක තනිකරම සුදු පාටයි. අපි ඒ හින්දා ඒකට අංක 1 දෙනවා. දෙවෙනි කොටුව ගත්තොත් ඒක වැඩි හරියක් සුදු පාටයි. ඒ හින්දා ඒකටත් අංක 1 දෙනවා. තුන්වෙනි කොටුවේ වැඩි හරියක් කළු පාටයි. ඒක හින්දා ඒකට අංක 0 දෙනවා. හතරවෙනි කොටුවත් වැඩි හරියක් කළු පාට හින්දා ඒකටත් අංක 0 දෙනවා. ඒ විදිහට පස්වෙනි, හයවෙනි, හත්වෙනි, අටවෙනි කොටු වලට අංක 0 0 1 1 දෙනවා. ඒ විදිහට අපිට පුළුවන් මේ සම්පූර්ණ පින්තූරෙම මේ වගේ දිග ඉලක්කමක් විදිහට සේව් කරගන්න. දැන් අපි බලමු එහෙම සේව් කරගත්ත එකෙන් අපහු අපි ආයේ ඉමේජ් එක හදන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලම කරන්නේ කලින් වගේම අර 8 යටේ කොටුවක් ආපහු ඇඳ ගන්නවා. ඊට පස්සේ එක එක කොටුවට අර අපි සේව් කරගත්ත ඉලක්කම් ටික දානවා. ඒ කියන්නේ පළවෙනි කොටුවට 1, දෙවෙනි කොටුවට 1, තුන්වෙනි කොටුවට 0, හතරට 0, 0 0 1 1 විදිහට. ඊට පස්සේ අපි එක කියන්නේ සුදු පාටින් හින්දා පළවෙනි කොටුව සුදු පාටින් පාට කරගන්නවා. දෙවෙනි කොටුවත් සුදු පාටින් පාට කරනවා. තුන්වෙනි කොටුව, හතරවෙනි කොටුව, පස්වෙනි කොටුව, හයවෙනි කොටුව කළු පාටින් පාට කරනවා. ඒ විදිහට මුළු පින්තූරෙන් පාට කරාම අපිට මේ වගේ පින්තූරයක් ලැබෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේ ආපු පින්තූර ඇත්ත පින්තූරට වඩා සෑහෙන වෙනස් කියලා. ඒ අපි මේක කොටු 8 යටට විතරක් බෙදාගත්ත හින්දා. මෙහෙම බෙදාගන්න එක කොටුවක් අපි එක පික්සල් එකක් කියලා හඳුන්වනවා. ඒ විදිහට මේකේ පික්සල් 8 වැඩි කිරීමට එහෙම නැත්නම් පික්සල් 64ක් තියෙනවා. අපි පික්සල් 64ක් වෙනුවට කොටු 16 වැඩි කිරීම 16. එහෙමත් නැත්නම් පික්සල් 256කට බෙදාගත්තොත් අපිට කලින්ට වඩා තරමක් හොඳ පින්තූරයක් ලැබෙනවා. ඒ වගේම පික්සල් 32 වැඩි කිරීම 32. ඒ කියන්නේ 1024කට බෙදාගත්තොත් අපිට ඊටත් වඩා හොඳ පින්තූරයක් හම්බෙනවා. ඒ වගේම 64 වැඩි කිරීම 64. එහෙමත් නැත්නම් පික්සල් 4096කට බෙදාගත්තොත් අපිට ඊටත් වැඩි හොඳ පින්තූරයක් හම්බෙනවා. මේ විදිහට පික්සල් 128 වැඩි කිරීම 128. ඒ කියන්නේ පික්සල් 16000ක්. එහෙමත් නැත්නම් කිලෝ පික්සල් 16ක්. 256 වැඩි කිරීම 256. කිලෝ පික්සල් 65ක්. 512 වැඩි කිරීම 512. කිලෝ පික්සල් 262ක්. විදිහට බෙදාගත්තොත් අපිට වඩාත් හොඳ පින්තූර ලැබෙනවා. අපි අන්තිමටම මේ විදිහට එක පැත්තකට කොටු 1024 වැඩි කිරීම 1024. ඒ කියන්නේ මෙගා පික්සල් එකක් විදිහට බෙදාගත්තොත් අපිට පළවෙනි පින්තූරයට සමානම පින්තූරයක් ලැබෙනවා. ඇත්තටම කිව්වොත් වම් පැත්තේ තියෙන පින්තූරය ඩිජිටල් ඉමේජ් එකක් හින්දා ඒකත් මෙගා පික්සල් එකක පින්තූරයක්. මේ විදිහට තමයි අපි පින්තූරයක් ඩිජිටල් විදිහට සේව් කරගන්නේ. අපි මේ උදාහරණයට ගත්තේ කළු පාටයි සුදු පාටයි විතරක් තියෙන පින්තූරයක්. ඒකින්ද අපිට සුදු පාට එක විදිහටත් කළු පාට බිඳුව විදිහටත් සේව් කරගන්න පුළුවන් වුණා. අපි හිතමු අපිට කළුයි සුදුයි විතරක් නැතුව ඔක්කොම පාට තියෙන පින්තූරයක් කොහොමද සේව් කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බලමු black and white image එකක්. එහෙමත් නැත්නම් අලු පාට විතරක් තියෙන පින්තූරයක් කොහොමද සේව් කරගන්නේ කියලා. අපි දැන් මේ පින්තූරය අරගෙන බලමු. මේ පින්තූරේ කළු පාටයි සුදු පාටයි අමතරව අලු පාටක් තියෙනවා. අපි මේ වගේ පින්තූරයක් grayscale image එකක් විදිහට හඳුන්වනවා. අපි බලමු මේ වගේ පින්තූරයක් ඩිජිටලි සේව් කරගන්නේ කොහොමද කියලා. අපි මුලින් විදිහට කළු පාට බිඳුවයි සුදු පාට එකයි විතරක් පාවිච්චි කරොත් අපිට හම්බෙන්නේ මේ වගේ පින්තූරයක්.
අපි කලින් වගේ පාට දෙකක් විතරක් වෙනුවට මේ විදිහට පාට හතරකට බෙදා ගමු. එතකොට අපි පළවෙනිටම කළු පාට 0.0ත්, දෙවෙනි පාට 0.1ත්, තුන්වෙනි පාට 1.0ත්, සුදු පාට 1.1 විදිහටත් සේව් කරගන්න පුළුවන්. ඒ විදිහට ඉමේජ් එක සේව් කරගත්තොත් අපිට මේ වගේ පින්තූරයක් හම්බෙනවා. අපි ඒ වගේම පාට 4ක් වෙනුවට පාට 8ක් යොදාගත්තොත් අපිට මේ වගේ පින්තූරයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පාට 16ක්, 32ක්, 64ක්, 126ක් සහ 256ක් යොදාගත්තොත් අපිට මේ වගේ පින්තූර ලැබෙනවා. ඔයගලන්ට පේනවා ඇති. පාට 256ක් යොදාගත්තාම අපිට ඔරිජිනල් පින්තූරට සමානම පින්තූරයක් ලැබෙනවා. ඇත්තටම ගත්තොත් වම් පැත්තේ තියෙන පින්තූරෙත් පාට 256ක් විතරයි යොදාගෙන තියෙන්නේ. දැන් සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ පාට 256ක් විතර තියෙන්නේ නැත්නම් ඊට වඩා පාට නැද්ද කියලා. ඇත්තටම ගත්තොත් පාට 256ක් නෙමෙයි පාට ඕන ගානක්. එහෙමත් නැත්නම් අනන්තයක් තියෙන්න පුළුවන්. ඒත් අපේ හැට ඒ පාටවල වෙනස එච්චර පේන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ වම් පැත්තේ තියෙන කොටුවයි දකුණු පැත්තේ තියෙන කොටුවයි ගත්තොත් 256කට බෙදුවත් එක බිට් එකක වෙනසක් විතරයි. උදාහරණයක් විදිහට වම් පැත්තේ තියෙන පාට 0.1111111 දකුණු පැත්තේ තියෙන පාට 0.1111111 විදිහටත් අපිට සේව් කරන්න පුළුවන්. මේ පාට දෙකේ පොඩි වෙනසක් පෙවුනත් පින්තූරයක් විදිහට සේව් කරාම අපිට මේ පාට දෙකේ වෙනස එච්චර පේන්නේ නැහැ. ඒ හින්දා අපි ග්‍රේස්කේල් ඉමේජ් එකකට පාට 256ක් විතරක් පාවිච්චි කරනවා. අපි දැන් බලමු වර්ණ පින්තූරයක් මේ විදිහට සේව් කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති කම්පියුටර් එක වර්ණ සේව් කරගන්නේ මූලික පාට තුනකින්. ඒ කියන්නේ රතු පාටයි, කොළ පාටයි, නිල් පාටයි විතරක් පාවිච්චි කරලා. ඒ විදිහට අපිට රතු පාට තනිකරම කළු පාට ඉඳන් තනිකරම රතු පාට වෙනකන් කලින් වගේ පාට 256කට බෙදා ගන්න පුළුවන්. ඒ වගේම කොළ පාටයි, නිල් පාටයි මේ විදිහට පාට 256කට බෙදා ගන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ පාට 256 වැඩි කිරීම 256 වැඩි කිරීම 256 ඒ කියන්නේ පාට මිලියන 16ක් හම්බෙනවා. මේ විදිහට අපිට ඕනම පාටක් මේ මිලියන 16 එක පාටක් විදිහට සේව් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ විදිහට කළු පාට 0.0.0 විදිහට සේව් වෙනවා. ඒ වගේ මේ පාට ගත්තොත් ඒකේ රතු 252යි, කොළ 176යි, නිල් 64යි විදිහට සේව් වෙනවා. මේ විදිහට තව පාටක් ගත්තොත් ඒක 245යි, 238යි, 49 විදිහට අපිට සේව් කරගන්න පුළුවන්. ඒ වගේම සුදු පාට ගත්තොත් අපිට ඒක 255යි, 255යි, 255 විදිහට සේව් කරගන්න පුළුවන්. අපි මෙච්චරල කතා කරේ ඉමේජ් එකක් කොහොමද ඩිජිටල් ෆයිල් එකක් විදිහට සේව් කරගන්නේ කියලා. මේ විදිහට සේව් කරගන්න විදිහට අපි කියනවා බිට්මැප් එකක් කියලා. ඒ කියන්නේ අපි එක එක පික්සල් එක අරගෙන ඒකේ පාට වෙන වෙනම සේව් කරගන්නවා. ඇත්තටම මේක හුඟක් ලේසි ක්‍රමයක් වුණත් ප්‍රායෝගිකව මේක ටිකක් පාවිච්චි කරන්න අමාරුයි. මොකද මේ විදිහට සේව් කරගන්නකොට data හුඟක් යනවා. ඇත්තටම සේව් කරනකොට මීට වඩා වෙනත් ක්‍රමයක් කියන්නේ JPEG, GIF වගේ ක්‍රම පාවිච්චි කරනවා. අපි ඒ ගැන පස්සේ වීඩියෝ එක කතා කරමු. අපි මේ විදිහට ඉමේජ් එකක් සේව් කරාම ඒකේ තියෙන ප්‍රධාන ආවාසයක් තමයි ඒකේ තියෙන සීමිත පික්සල් ගානක් හින්දා මෙහෙම අපි ඉමේජ් එක ලොකු කරනකොට ඒකේ තියෙන පික්සල් පේන්න ගන්නවා. අපි මේකට කියන්නේ පික්සලෙට් වෙනවා කියලා. අපිට මේ වගේ ඉමේජ් එකක් සේව් කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ පික්සල් විදිහට සේව් කරන්නේ නැතුව මේ ඉමේජ් එකේ තියෙන රූප දෛශික එහෙමත් නැත්නම් වෙක්ටර්ස් විදිහට සේව් කරන එක. එහෙම සේව් කරාම තියෙන වාසිය තමයි කොච්චර ලොකු කරත් ඉමේජ් එක පික්සලේට් වෙන්නේ නැති එක. මේ තියෙන මේ වගේ ෆයිල් එකක data save වෙලා තියෙන විදිය. මේකේ තියෙන හැම ලයින් එකක්ම මේකේ තියෙන හැම රූපයක්ම දෛශිකයක් විදිහට අපි මේ විදිහට සේව් කරගන්න පුළුවන්. අපි දැන් බලමු ඔඩියෝ ෆයිල් එකක්. ඒ කියන්නේ සින්දුවක් වගේ දෙයක් කොහොමද ඩිජිටල් ෆයිල් එකක් විදිහට සේව් කරගන්නේ කියලා. ඔගොල්ලෝ හැමෝම දන්නවා ඕනෑම සද්දයක් හැදිලා තියෙන්නේ මේ වගේ තරංගයක් විදිහට කියලා. මේ තරංගේ හැඩය වෙනස් වෙනකොට අපිට ඇහෙන සද්දෙත් වෙනස් වෙනවා. අපි දැන් බලමු ඒ වගේ දෙයක් අපි කොහොමද ඩිජිටල් විදිහට සේව් කරගන්නේ කියලා.
අපි මේකෙදිත් කරන්නේ කලින් ඉමේජ් එකේදී කරා වගේම අපි කුඩා කොටස් වලට මේක බෙදා ගන්නවා. ඊට පස්සේ අපි මේ හැම තැනකටම කලින් වගේ ඩිජිටල් අංකයක් දෙනවා. ඊට පස්සේ එම අංකය සේව් කරගෙන අපිට පුළුවන් කලින් විදිහටම මේ ඔඩියෝ ෆයිල් එක සේව් කරගන්න. ඒ ඔඩියෝ ෆයිල් එක අපහු අපි හැදුවොත් අපිට කලින් වගේම මේ විදිහට තරමක් සමාන ෆයිල් එකක් ලැබෙනවා. කලින් ඉමේජ් එකේදී කරා වගේම අපිට මේ බෙදෙන වාර ගන්න වැඩි කරොත් අපිට ඔරිජිනල් ෆයිල් එකට හුඟක් සමාන සවුන්ඩ් එකක් ලබා ගන්න පුළුවන්. අපි මේ විදිහට බෙදුවාම අපි තප්පරයක් ඇතුළත අපිට ලැබෙන බිට් ගාන අපි ඒකේ බිට් රේට් එක කියලා හඳුන්වන්න ලැබෙනවා. කලින් පික්සල් ගාන වැඩි වෙනකොට මේ ඉමේජ් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා වගේම බිට් රේට් එක වැඩි වෙනකොටත් සවුන්ඩ් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා. අපි උදාහරණයක් විදිහට මේ බිට් රේට් දෙකක සවුන්ඩ් එක අහලා බලමු. ඔයගලන්ට පේනවා ඇති ඒ සවුන්ඩ් එකේ වෙනස. අපි දැන් බලමු අපි ලියන ડોකියුමන්ට් එක. එහෙමත් නැත්නම් අකුරු කොහොමද ඩිජිටල් වලට හරවන්නේ කියලා. මේකට අපි මුලින්ම පාවිච්චි කරේ ASCII කියන කැරක්ටර් කෝඩ් එක. ASCII කියන එකේ තේරුම American Standard Code for Information Interchange. මේක මුලින්ම අකුරු 128ක් පාවිච්චි කරා. උදාහරණයක් විදිහට මේකේ 65 කියන ඉලක්කමෙන් ඉංග්‍රීසි ඒ අකුර නිරූපණය කරා. ඒ කියන්නේ බයිනරි විදිහට නම් 0.1 0.0.0.0.1 කියන්නේ ඉංග්‍රීසි කැපිටල් ඒ අකුර. ඒ වගේම 97 කියන ඉලක්කමෙන් සිම්පල් ඒ අකුර නිරූපණය කරා. මේකේ ප්‍රශ්නයක් තිබ්බේ මේක පාවිච්චි කරන්න පුළුවන් වුණේ ඉංග්‍රීසි අකුරු විතරයි. ඒ හින්දා පස්සේ කාලෙක extended ASCII කියන ටේබල් එකක් හැදුවා. මේක ඉංග්‍රීසි භාෂාවට අමතරව යුරෝපයේ පාවිච්චි කරන අනිත් භාෂාත් එන්කෝඩ් කරන්න පුළුවන් වුණා. ASCII කැරක්ටර් කෝඩ් එකේ ප්‍රධාන ප්‍රශ්නේ උනේ ඒකෙන් එන්කෝඩ් කරන්න පුළුවන් යුරෝපීය භාෂා විතරයි. ආසියාවේ පාවිච්චි කරන භාෂා ඒ උදාහරණයක් විදිහට සිංහල වගේ භාෂාවක් ASCII කැරක්ටර් කෝඩ් එකෙන් පෙන්වන්න පුළුවන් වුණේ නැහැ. ඒ හින්දා පස්සේ කාලෙක ASCII වෙනුවට යුනිකෝඩ් පාවිච්චි කරන්න ගත්තා. යුනිකෝඩ් වල විශේෂත්වය යුනිකෝඩ් වල පුළුවන් ලෝකේ තියෙන ඕනෑම වගේ භාෂාවක අකුරු එන්කෝඩ් කරන්න. උදාහරණයක් විදිහට යුනිකෝඩ් එකේ 3461 කියන ඉලක්කමෙන් සිංහල ආකුරු නිරූපණය වෙනවා. මේ විදිහට සිංහල අකුරු විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම භාෂාවක අකුරු නිරූපණය කරන්න යුනිකෝඩ් වලින් පුළුවන්. අපි දැන් බලමු ඇයි අපි මෙහෙම අමාරුවෙන් data ඩිජිටල් වලට හරවන්නේ කියලා. එහෙමත් නැත්නම් ඩිජිටල් වලට හැරෙවුවහම තියෙන වාසි මොනවද කියලා. පළවෙනි වාසිය තමයි නොයිස් එකට හොඳට ඔරොත්තු දෙන එක. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි රේඩියෝ ස්ටේෂන් එකේ ඉඳන් ගෙදර රේඩියෝ එකට සින්දුවක් හරි මොකක් හරි ට්‍රාන්ස්මිට් කරනවා කියලා හිතමුකෝ. එතකොට ඒක රේඩියෝ ස්ටේෂන් එකකින් එනකොට මගදී ගොඩක් වෙනත් රේඩියෝ සිග්නල්ස් මේකට එකතු වෙනවා. මේකට අපි නොයිස් එක කියලා කියනවා. මේ නොයිස් එකකින් හින්දා අපිට ඔරිජිනල් සවුන්ඩ් එක වෙනස් වෙනවා. ඒක හරියට ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක විකෘති වෙනවා. නමුත් අපි මේක ඩිජිටල් විදිහට ට්‍රාන්ස්මිට් කරොත් එහෙම නොයිස් එක තුනත් අපි දන්නවා මේක තියෙන්නේ අංක 1 හරි බිංදුව හරි කියලා. ඒ හින්දා අපිට ඒක ආයෙත් හදනකොට අපිට පුළුවන් හරියටම 1.0 වෙන්න හදන්න. එහෙමත් නැත්නම් ට්‍රාන්ස්මිට් කරපු එක ඒ විදිහටම හදන්න. ඒක හින්දා ඩිජිටල් විදිහට කන්වර්ට් කරාම නොයිස් එකෙන් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර විට ඔයගොල්ලෝ කැසට් ටේප් එකක් පාවිච්චි කරලා තියෙනවා නම් දන්නවා ඇති. කාලයක් යනකොට කැසට් ටේප් එකේ සින්දුවේ සද්ද අඩු වෙනවා කියලා. ඒක වෙන්නේ කැසට් ටේප් එක කාලයක් ප්ලේ කරනකොට ඒකේ තියෙන data පොඩ මැකෙන එක. නමුත් අපි ඩිජිටල් විදිහට සේව් කරාම කලින් වගේම අපි දන්නවා මේකේ තියෙන එක හරි බිංදුව හරි කියලා. ඒක හින්දා මේක data පොඩ්ඩක් වෙනස් වුණත් අපිට පුළුවන් අර ඔරිජිනල් සේව් කරපු එකම ආයෙ හදාගන්න. ඩිජිටල් මීඩියා වල තවත් වාසියක් තමයි අපිට ඕනෑම මීඩියා එකක් එක විදිහට සේව් කරන්න පුළුවන් එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සර කාලේ නම් අපිට සින්දුවක් රෙකෝඩ් කරන්න ඕන නම් ඔඩියෝ කැසට් එකක රෙකෝඩ් කරන්න ඕන. වීඩියෝ එකක් නම් වීඩියෝ කැසට් එකක කරන්න ඕන. ඩොකියුමන්ට් එකක් නම් ඒක කඩදාසියක අපි සේව් කරලා තියාගන්න ඕන. නම් ඩිජිටල් මීඩියා ගත්තාම අපි දැන් හાર્ඩ් ඩිස්ක් එකක් වගේ ගත්තාම ඒකේ සින්දුවක් වීඩියෝ එකක් එහෙමත් නැත්නම් ඩොකියුමන්ට් එකක් ඒ වගේ ඕනම දෙයක් එක විදිහට සේව් කරලා තියාගන්න පුළුවන්.
අපිට එක මීඩියා වෙන වෙන විදිහට සේව් කරන්න ඕන වෙන්නේ නැති එක. ඩිජිටල් ඩේටා වල තියෙන තව ලොකු වාසියක් තමයි ඩේටා කම්ප්‍රෙස් කරන්න පුළුවන් එක. උදාහරණයක් විදිහට අපිට zip ෆයිල් හඳුන්වන්න පුළුවන්. zip ෆයිල් එක වගේ කරන්නේ සාමාන්‍ය ෆයිල් එකක් ගත්තාම මේ පේන වාක්‍ය වගේ එකම ඩේටා එක හැමතැනම තියෙනවා. ඒ වගේ දේවල් අපිට කම්ප්‍රෙස් කරලා සේව් කරගන්න පුළුවන්. ඊට අමතරව වීඩියෝ, ඕඩියෝ කම්ප්‍රෙස් කරන්න වෙනම ෆෝමැට් තියෙනවා. ඔයගලන්ට මතක ඇති සමහර විට ඉස්සර ඕඩියෝ CD වල සින්දු 16ක් විතරයි දාන්න පුළුවන්. ඒත් අපිට MP3 වගේ එකකට කම්ප්‍රෙස් කරාම සින්දු 300ක් 400ක් දාගන්න පුළුවන් වෙනවා. අපි ඩේටා කම්ප්‍රෙස් ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරලා බලමු. ඩේටා ඩිජිටල් විදිහට සේව් කරන එකේ මේ කියපු වාසි වලට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. වෙන එකක් තියා අපිට ඉන්ටර්නෙට් එක, සෝෂල් මීඩියා, IoT, රොබොටික්ස් ඒ හැම දෙයක්ම වගේ පුළුවන් වෙලා තියෙන්නේ මේ ඩිජිටල් ඩේටා හින්දායි. අපි දැන් බලමු ඩේටා ඩිජිටල් විදිහට සේව් කරන එක හැම වෙලේම වාසිද කියලා. ඇත්තටම මේක වාසි වගේම අවාසිත් තියෙනවා. අපි දැන් බලමු ඩිජිටල් ඩේටා වල තියෙන අවාසි මොනවද කියලා. ඩිජිටල් ඩේටා වල තියෙන පළවෙනිම අවාසිය තමයි අපි කලින් කිව්වා වගේ මේකේ සේව් වෙන්නේ සීමිත ඩේටා ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මේ ඉමේජ් එක ගත්තොත් ඒක ඉමේජ් එක සම්පූර්ණ ක්වොලිටි එකෙන් සේව් කරගන්න බෑ. අපි මොන විදිහට සේව් කරත් ඒකේ සීමාවක් තියෙනවා. ඔගොල්ලෝ සමහර විට මේ දවස්වල පාවිච්චි කරන කාර් එකක ඩෑෂ්බෝඩ් එකේ නෝටිස් කරලා ඇති. ඒකේ ඕඩෝමීටර් එකයි ට්‍රිප් මීටර් එකයි එන්නේ ඩිජිටල් මීටර්ස් විදිහට. ඒත් තාම ටැකෝමීටර් එකයි ස්පීඩෝමීටර් එකයි එන්නේ ඇනලොග් මීටර්ස් විදිහට. කවදාවත් හිතුවද ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා? ඒගොල්ලන්ට ඕඩෝමීටර් එකයි ට්‍රිප් මීටර් එකයි ඩිජිටල් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ස්පීඩෝමීටර් එකයි ටැකෝමීටර් එකයි ඩිජිටල් කරන්න පුළුවන්. ඒක තාක්ෂණික ප්‍රශ්නයක් නෑ. ඒත් ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි ඩිජිටල් මීටර් එකක් දැක්කහම අපිට එකපාරට මේක යගේ හිතා ගන්න බැරි එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට ඒකේ ස්පීඩ් එක වැඩිද අඩුද කියලා දැනෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ස්පීඩ් එක 51යි හරි 59යි හරි කියලා ඩිජිටල් මීටර් එක තිබ්බොත් අපිට නිකන් එකපාරට දැනෙන්නේ ඒක එක ළඟා ගියන් වගේ. ඒ වගේම 59යි 60යි ගත්තොත් නිකන් ඒ දෙක හුඟක් වෙනස් වගේ හිතෙනවා. ඇත්තටම අපි දන්නවා මේ අගයන් දෙක ළඟයි කියලා. ඒත් එකපාරට අපිට කාර් එක එළවෙනලා ඒක දැනෙන්නේ නැහැ. අපි දන්නවයි දැනෙනවයි කියන දෙකක්. නමුත් අපි ඇනලොග් මීටරයක් ගත්තාම කට 60 කිට්ටුව තියෙනකොට ඒක 59 වුණත් 61 වුණත් අපි දන්නවා දැන් ඒක 60ට කිට්ටුයි කියලා. ඒ නිසා හුඟක් වෙලාවට ඩිජිටල් ස්පීඩෝමීටර් එකට වඩා ඇනලොග් ස්පීඩෝමීටරයක් පාවිච්චි කිරීම වඩාත් සුදුසු වෙනවා. ඒක හරියට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අර ලංකාවේ සපත්තු විකුණනකොට දානවා ඒකේ ප්‍රයිස් එක 999.90යි කියලා. අපි හැමෝම දන්නවා ඒක 1000යි කියලා. ඒත් අපිට එකපාරට දැනෙන්නේ නැහැ ඒක 1000යි කියලා. මේකත් ඒ වගේ දෙයක් තමයි. මේකට දෙන්න පුළුවන් එක විසඳුමක් තමයි ඒක ඉලක්කමකින් පෙන්වන්න නැතුව තර්මෝමීටර් ස්කේල් එකක් විදිහට පෙන්වන්න එක. තර්මෝමීටර් ස්කේල් එකක් කියන්නේ මේ වගේ අගේ ප්‍රස්ථාරයක් විදිහට පෙන්වන එක. මේ කාර් එකේ උෂ්ණත්වයයි පෙට්‍රල් ප්‍රමාණයයි පෙන්වන්නේ තර්මෝමීටර් ස්කේල් එකක් විදිහට. අපි අද කතා කරේ ඩිජිටල් කියන්නේ මොකක්ද? ඩේටා ඩිජිටල් විදිහට සේව් කරන්නේ කොහොමද? ඩිජිටල් වල තියෙන වාසි සහ වාසි පිළිබඳවයි. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මම වීඩියෝ එක වැඩි දියුණු කරන්න ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දක්වන්න.